සියලු දෙනාටම ආයුබෝවන්. දුවේ පුතේ, බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් නිසා මම මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂයේ පළවෙනි පාඩම මේ විදිහට කියලා දෙන්න හිතුවා. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන කීප සැරයක් බැලුවොත් ඔයාලට මේ පාඩම ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ පාඩමේදී ඕගොල්ලෝ අවශ්‍ය දෙයක් තියෙනවා නම් අවශ්‍ය කරුණක් තියෙනවා නම් ඒක සටහන් කරගන්න. හොඳයි. එහෙමනම් දුවේ පුතේ පොත් අරගෙන සූදානම් වෙන්න. හොඳයි දුවේ පුතේ. පළවෙනි පාඩම මොකක්ද? බලන්න. පළවෙනි පාඩම නීතිය හා යුක්තිය. නේද? හොඳයි. අපි එහෙනම් මේ පාඩම ඉගෙන ගමු. නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක ලක්ෂණ මොනවාද? නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක ලක්ෂණ තමයි සාමය හා සුරක්ෂිත භාවය. සාමය හා සුරක්ෂිත භාවය තමයි නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක ලක්ෂණ. නීතියේ ප්‍රධාන පරමාර්ථය කුමක්ද? නීතියේ ප්‍රධාන පරමාර්ථය මහජනතාවගේ ජීවිත අයිතිවාසිකම් හා දේපල ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම් පාලනය කිරීම තුළින් යුක්තිය ඇති කිරීම. ඒ කියන්නේ මහජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා වන ආකාරයෙන් මානව හැසිරීම් පාලනය කිරීමෙන් යුක්තිය ඇති කිරීම තමයි නීතියේ ප්‍රධාන පරමාර්ථයක් වන්නේ. නීතියට අනුව පාලනය වන සමාජයක පුරවැසියන්ගේ වගකීම මොකක්ද? නීතියට අනුව පාලනය වන සමාජයක පුරවැසියන්ගේ වගකීම තමයි නීතියට ගරු කිරීම හා අවනත වීම. එහෙමනම් නීතියට ගරු කිරීමත් ඒ නීතියට අවනත වීමත් තමයි පුරවැසියන්ගේ වගකීම. නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක ලක්ෂණ මොනවාද? නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක ලක්ෂණ තමයි සාමය හා සුරක්ෂිත භාවය. සාමය හා සුරක්ෂිත භාවය තමයි නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක ලක්ෂණ. නීතියේ ප්‍රධාන පරමාර්ථය කුමක්ද? නීතියේ ප්‍රධාන පරමාර්ථය මහජනතාවගේ ජීවිත අයිතිවාසිකම් හා දේපල ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම් පාලනය කිරීම තුළින් යුක්තිය ඇති කිරීම. ඒ කියන්නේ මහජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා වන ආකාරයෙන් මානව හැසිරීම් පාලනය කිරීමෙන් යුක්තිය ඇති කිරීම තමයි නීතියේ ප්‍රධාන පරමාර්ථයක් වන්නේ. නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? නීතිය ක්‍රියාත්මක විය යුත්තේ යුක්ති සහගතව හා සර්ව සාධාරණව. කිසියම් රටක නීතිය මැනවින් ක්‍රියාත්මක වන විටක සමාජය නීතිගරුක වේ. ඒ වගේම ජනතාව තුළ නීතිය කෙරෙහි විශ්වාසය තහවුරු වීමක්ද සිදු වෙනවා. එවිට යුක්තිගරුක සාධාරණ සමාජයක් බිහි වෙනවා.
නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? නීතිය ක්‍රියාත්මක විය යුත්තේ යුක්ති සහගතව හා සර්ව සාධාරණව. කිසියම් රටක නීතිය මැනවින් ක්‍රියාත්මක වන විටක සමාජය නීතිගරුක වේ. ඒ වගේම ජනතාව තුළ නීතිය කෙරෙහි විශ්වාසය තහවුරු වීමක්ද සිදු වෙනවා. එවිට යුක්තිගරුක සාධාරණ සමාජයක් බිහි වෙනවා. අපි දැන් බලමු නීතියේ ගුණාංග මොනවද කියලා. නීතියේ ගුණාංග තමයි අධිකාරී බලය පදනම් කරගෙන රාජ්‍ය විසින්ම පනවන්නක් වීම. මිනිස් ක්‍රියාකාරකම් හා චර්යා පාලනය කිරීමේ අරමුණින් පනවන්නක් වීම. යුක්ති සහගත හා සාධාරණ විය යුතු වීම. පොදු සමාජ යහපත අරමුණු කොටගෙන පැනවිය යුතු වීම. වෙනස් වන සමාජ අවශ්‍යතා අනුව වෙනස් වීම. නිර්වුල්ව හා පැහැදිලිව දැක්විය යුතු වීම. නීති කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වීම. එතකොට නීතියේ ගුණාංග තමයි අධිකාරී බලය පදනම් කරගෙන රජය විසින් පනවන්නේ. මිනිස් ක්‍රියාකාරකම් චර්යා පාලනය කිරීමේ අරමුණින් තමයි පනවන්නේ. යුක්ති සහගත සාධාරණ වෙන්න ඕනේ. පොදු සමාජ යහපත අරමුණු කර ගැනීමක් වෙන්න ඕනේ. වෙනස් වන සමාජ අවශ්‍යතා අනුව වෙනස් වෙන්න ඕනේ. නිර්වුල් වෙන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ. ඒ වගේම නීති කඩ කරොත් දඬුවමුත් ලැබෙනවා. ඔන්න ඕව තමයි නීතියේ ගුණාංග. යුක්තිය ඇති කිරීම සඳහා වැදගත් වන කරුණු මොනවාද? යුක්තිය ඇති කිරීම සඳහා වැදගත් වන කරුණු. තමාට ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව දැන ගැනීමට ඇති අයිතිය. තමාට ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳව දැන ගැනීමට ඇති අයිතිය. තමා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ තමාම පෙනී සිටීමට හෝ නීති මගින් කරුණු කීමට ඇති අයිතිය. තමා වෙනුවෙන් අධිකරණයේ ඉදිරියේ තමාම පෙනී සිටීමට හෝ නීති මගින් කරුණු කීමට ඇති අයිතිය. සාධාරණ හා අපක්ෂපාතී විනිශ්චය ලබා ගැනීමට තිබෙන අයිතිය. සාධාරණ අපක්ෂපාතී විනිශ්චයක් ලබා ගැනීමට තිබෙන අයිතිය. දුවේ පුතේ, අපි දැන් ඉගෙන ගන්න යන්නේ අන්තර්ජාතික නීතිය ගැන තමයි ඉගෙන ගන්නේ. අන්තර්ජාතික නීතිය, international law. අන්තර්ජාතික නීතිය මගින් තමයි එක් රටක් වෙනත් රටවල් සමග පවත්වන සම්බන්ධතා පාලනය කරන්නේ. අන්තර්ජාතික නීතිය මගින් තමයි එක් රටක් වෙනත් රටවල් සමග පවත්වන සම්බන්ධතා පාලනය කරන්නේ අන්තර්ජාතික නීතිය මගින්. අපි බලමු අන්තර්ජාතික නීතිය ගැන ස්ටාක් කොහොමද කියන්නේ කියලා. රටවල් අතර සම්බන්ධතා, රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන වගේම සමහර අවස්ථාවලදී රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් හා පුද්ගලයින්ද පාලනය කරන්නේ අන්තර්ජාතික නීතිය මගින් කියලා තමයි ස්ටාක් කියන්නේ. අන්තර්ජාතික නීතිය ඇසුරින් ඇති වුණ තවත් නීති කීපයක් තියෙනවා. අපි උදාහරණ කීපයක් බලමු. අන්තර්ජාතික මානව හිමිකම් නීතිය, පරිසර නීතිය, ආයෝජන නීතිය, සාගර නීතිය වගේ නීති කීපයක් අපිට ගන්න පුළුවන්. අන්තර්ජාතික නීති බලාත්මක කිරීමේදී අන්තර්ජාතික යුක්ති අධිකරණය හා අන්තර්ජාතික අපරාධ අධිකරණය වැදගත් කාර්යයක් ඉටු කරනවා. අන්තර්ජාතික යුක්ති අධිකරණය හා අන්තර්ජාතික
අපරාධ අධිකරණය. හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති පද්ධතිය පිළිබඳව. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය තමයි රෝම ලන්දේසි නීතිය. මොකද්ද රෝම ලන්දේසි නීතිය? ඒක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය. රෝම ලන්දේසි නීතිය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශේෂ නීති වර්ග කිහිපයක් තියෙනවා. ඒ තමයි උඩරට නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය. උඩරට නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය. හොඳයි. අපි මේ නීති ගැන ඊළඟට පැහැදිලි කරගමු. හොඳයි. අපි දැන් උඩරට නීතිය ගැන පොඩ්ඩක් බලමු. ඉස්සර අතීතයේ ශ්‍රී ලංකාවේ උඩරට රාජධානියේ ක්‍රියාත්මක වුණ නීතිය තමයි උඩරට නීතිය. උඩරට රාජධානියේ ක්‍රියාත්මක වුණ නීතිය උඩරට නීතිය. ඉංග්‍රීසි යුගයේදී ඉංග්‍රීසීන් පාලනය කරන සමයේදී උඩරට ප්‍රදේශයේ ජීවත් වුණ සිංහලයන්ට විතරයි මේ නීතිය සීමා වුණේ. ඒ වගේම වර්තමානයේත් උඩරට සිංහලයන්ගේ විවාහය, දික්කසාදය, දේපළ උරුමය වගේ කරුණුවලදී උඩරට නීතිය මගින් තමයි පාලනය වෙන්නේ. එතකොට උඩරට නීතිය මගින් පාලනය වෙන්නේ උඩරට සිංහලයන්ගේ විවාහය, දික්කසාදය, දේපළ උරුමය වගේ කරුණු. අවශ්‍ය නම් උඩරට සිංහලයන්ට මේ විශේෂ නීතිය නැතුව රටේ අනිත් අයට බලපාන පොදු නීති අනුව පාලනය වෙන්න තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ රටේ අනිත් අය පාලනය වෙන නීතිය පොදු නීතිය අනුව පාලනය වීම තෝරගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි දැන් තේසවලාමේ නීතිය කියන්නේ මොකක්ද කියලා බලමු. තේසවලාමේ කියන එකේ තේරුම භූමියේ චාරිත්‍රය කියන එක. භූමියේ චාරිත්‍රය. භූමියේ චාරිත්‍රය කියන එක තමයි තේසවලාමේ කියලා කියන්නේ. මේ තේසවලාමේ නීතිය ආරම්භ වෙලා තියෙන්නේ උතුරු පළාතේ ජීවත් වුණ වැසියන්ගේ චාරිත්‍ර මත. 1706 දී මේ චාරිත්‍ර එකතු කරලා නීති පද්ධතියක් විදිහට පිළියෙල කරලා තියෙනවා. වර්තමානයේදී මේ නීතිය, මේ තේසවලාමේ කියන නීතිය උතුරු පළාතේ ජීවත් වන වැසියන්ට පමණක් සීමා වෙලා තියෙනවා. මේ නීතිය මගින් එයාලගේ උරුම අයිතිවාසිකම්, දේපළ වගේ කරුණු පාලනය වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු මුස්ලිම් නීතිය කියන්නේ මොකක්ද කියලා. ඉස්ලාම් ධර්මය අදහන ඕනෑම අයෙකුට මුස්ලිම් නීතිය අදාළ වෙනවා. මේ නීතියේ මූලාශ්‍ර ඒ තමයි අල් කුරානය, අල් හදීස්, සුන්නාස්, ඉජ්මා හා කියාස් වගේ ලේඛන. ඒ කියන්නේ දුවේ පුතේ මේ මුස්ලිම් නීතිය කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේ ලේඛන මත පදනම්ව. ඒ තමයි අල් කුරානය, අල් හදීස්, සුන්නාස්, ඉජ්මා, කියාස්. එතකොට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ
1806 දී සකස් කරපු මොහොමදියානු නීති සංග්‍රහය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ මොහොමදියානු නීති සංග්‍රහය. ඒක සකස් කරලා තියෙන්නේ 1806 දී. එතකොට මුස්ලිම් විවාහ, දික්කසාද, උරුම අයිතිවාසිකම්, නඩත්තු වගේ කරුණු මේ නීතියට අදාළ වෙනවා. මේ නීතිය මගින් පාලනය වෙනවා. 1929 දී මුස්ලිම් නීතියට අනුව නඩු විසඳීම සඳහා පළමු වරට ඉස්සෙල්ලාම කාති උසාවි පිහිටුවලා තියෙනවා. එතකොට කාති කියන උසාවි පළමු වරට නඩු විසඳීම සඳහා පිහිටවලා තියෙන්නේ 1929 දී ඒත් මුස්ලිම් නීතියට අනුව නඩු විසඳීම සඳහා කාති උසාවි ඇති කරලා තියෙනවා. හොඳයි, මට කියන්න බලන්න රජයක වගකීම මොකක්ද? රජයක වගකීම තමයි රටේ නීතියයි සාමයයි, නීතිය හා සාමය පවත්වා ගනිමින් යහපත් සමාජයක් ගොඩනැගීම. රටේ නීතිය හා සාමය පවත්වා ගනිමින් යහපත් සමාජයක් ගොඩනැගීම තමයි රජයක වගකීම. එතකොට රටේ ඇතිවන විවිධ අර්බුද, ගැටලු, නීතිය කඩකිරීම වලදී දේශීය නීතියට අනුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම වෙනත් රාජ්‍යයන් සමග කටයුතු කිරීමේදී අන්තර්ජාතික නීතියට අනුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඒ මගින් තමන්ගේ රටට ගෞරවනීය තත්වයක් ඇති කර දෙන්න ඕන. හොඳයි, අපි එහෙනම් ක්‍රියාකාරකම් බලමු. බලන්න, නීතිය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? හොඳයි, කියන්න මට. නීතිය කියලා කියන්නේ මොකක්ද? ඊළඟ එක බලන්න. රටකට නීතියක් අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තනේ නේද? දැන් මේක ගැන පැහැදිලි කරන්න ඕනේ. ඇයි රටකට නීතියක් අවශ්‍ය? ඊළඟ එක බලන්න. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විශේෂ නීති කෙටියෙන් විග්‍රහ කරන්න. අපි දැන් මේවා ගැන ඉගෙන ගත්තා නේද දුවේ පුතේ? එහෙමනම් ඕගොල්ලෝ මේ ක්‍රියාකාරකම කරලා මට එවන්න. ඊට පස්සේ මම බලන්නම්. එහෙම නැත්නම් ඔයාලගේ ගුරු මහත්මියකට හෝ ගුරු මහත්මයෙක්ට පෙන්නන්න. කොහොම හරි මේ ක්‍රියාකාරකම් කරලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න. හොඳයි දුවේ පුතේ, අපි දැන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව ඉගෙන ගමු. එතකොට අපිට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉතිහාසය ගැන ඉගෙන ගන්නම වෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉතිහාසය ගැන විමසද්දී රාජාණ්ඩු සමය දක්වාම ගමන් කරන්න වෙනවා. ඒ කියන්නේ රජ කාලයේදීත් නීති පද්ධතියක් තිබිලා තියෙනවා. ඒවට සාක්ෂිත් තියෙනවා. ඒ තිබුණ නීති පද්ධතියේදී ඉහළම අධිකරණ නිලධාරියා වෙලා තියෙන්නේ රජතුමා. ඒ වගේම ලිඛිත නීති පද්ධතියක් යටතේ තමයි අධිකරණේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ රාජකීය අධිකරණ පද්ධතියේ අවසාන අභියාචනාකරු වෙලා තියෙන්නේ රජතුමා. ඒ කියන්නේ අවසාන තීන්දුව ලබා දෙන්නෙත් රජතුමා. බලන්න දුවේ පුතේ මේ පින්තූරය. මේ පින්තූරය
මහනුවර මගුල් මඩුව. ඔයාලට දළදා මාලිගාව බලන්න ගියොත් මේ ස්ථානය දැක බලා ගන්න පුළුවන්. පෙර හිටපු රජවරු විශේෂයෙන් උඩරට රාජධානියේදී නඩු විසඳීමේ කටයුතු අධිකරණ කටයුතු සිදු වෙලා තියෙන්නේ මෙන්න මේ ස්ථානයේදී. පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කරාට පස්සේ ශ්‍රී ලංකාවේ තිබුණ පැරණි සිංහල අධිකරණ ක්‍රමයම තමයි පවත්වාගෙන ගිහින් තියෙන්නේ. ඒ වගේම ගම්සභා ක්‍රමයක් දිගටම පවත්වාගෙන ගිහින් තියෙනවා. ලන්දේසි යුගයේදී ප්‍රධාන අධිකරණ දිස්ත්‍රික්ක 3ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ තමයි කොළඹ, යාපනය, ගාල්ල. ඒ වගේම තමයි දුවේ පුතේ ක්‍රමවත් අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ ලන්දේසීන්. ලංකාවේ ක්‍රමවත් අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ ලන්දේසීන් විසින්. බ්‍රිතාන්‍යයේ අටත්විජිත පාලන සමයේදී ලන්දේසීන් මෙරට ගෙන ගිය ඒ නීති පද්ධතිය, අධිකරණ පද්ධතිය විධිමත් කිරීමට ඔවුන් කටයුතු කළා. රෝම ලන්දේසි නීතිය අපේ රටට හඳුන්වලා දුන්නේ ලන්දේසීන්. ඒ හඳුන්වලා දුන්න ඒ නීති පද්ධතිය බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතිය යටතේ තමයි ක්‍රියාත්මක වුණේ. ඊට පස්සේ ඒ වගේම තමයි දුවේ පුතේ ශ්‍රී ලංකාවේ ඉහළම උසාවියකින් දෙන ලබන තීන්දුවකට එරෙහිව එංගලන්තයේ රාජාධිකරණය වෙත අභියාචනා කරන්න හැකියාව තිබිලා තියෙනවා මේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. මේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ශ්‍රී ලංකාවේ ඉහළම උසාවියකින් දෙන ලබන තීන්දුවකට එරෙහිව එංගලන්තයේ රාජාධිකරණය වෙත අභියාචනා කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒ තිබුණ හැකියාව 1972 දී ඇති කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ තිබුණ බලය අහෝසි කළා. ඊට පස්සේ 1973 දී යුක්තිය පසිඳලීමේ පනතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකාවේ ඉහළම උසාවිය විදිහට පිළි අරගෙන තියෙනවා. ඊට අමතරව අභියාචනා අධිකරණය, මහා අධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය ආරම්භ කරලා තියෙනවා. ක්‍රියාකාරකම ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව අධිකරණ පද්ධතියේ දක්නට ලැබුණු විශේෂ වෙනස්කම් අධ්‍යයනය කරන්න. නිදහසින් පසුව අධිකරණ පද්ධතියේ දක්නට ලැබුණු විශේෂ වෙනස්කම් අධ්‍යයනය කරන්න. හොඳයි දුවේ පුතේ, අපි දැන් ශ්‍රී ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතිය රූප සටහනකින් බලමු. එතකොට මුලින්ම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. බලන්න උඩින්ම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඊළඟට අභියාචනාධිකරණය. මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණය, ඊළඟට අභියාචනාධිකරණය. ඊට පස්සේ පළාත්බද මහාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද මහාධිකරණය, ඊළඟට මහාධිකරණය. මහාධිකරණයට පස්සේ දිසා අධිකරණය. දිසා අධිකරණයට පස්සේ මහේස්ත්‍රාත් අධිකරණය. අපි ආයෙත් බලමු ශ්‍රී ලංකාවේ වත්මන් අධිකරණ පද්ධතිය. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද මහාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද මහාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය. ඉහළින්ම ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය.
හොඳයි දුවේ පුතේ. ඉහතින් අපි ඉගෙනගත්ත අධිකරණ පද්ධතියට අමතරව ශ්‍රී ලංකාවේ විශේෂ පාර්ලිමේන්තු පනත් මගින් අධිකරණ බලතල සහිත විනිශ්චය අධිකාරී හා ආයතන පිහිටවලා තියෙනවා. ඒ අතර කාර්මික ආරවුල් විසඳීම සඳහා කම්කරු විනිශ්චය සභාවත්, මුස්ලිම් විවාහ ගැටලු විසඳීම සඳහා කාති උසාවියත්, ගෙවල් කුලී සම්බන්ධ ආරවුල් සඳහා ගෙවල් කුලී මණ්ඩලය වැනි ආයතන දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ වර්තමානයේ අධිකරණයේ වෙතට යන්නේ නැතුව ආරවුල් निराකරණය කර ගැනීමට සමත මණ්ඩලය කියන එකත් පිහිටවලා තියෙනවා. එතකොට මේ සමත මණ්ඩලය කියලා කියන්නේ අධිකරණයට යන්නේ නැතුව මොකක් හරි ආරවුලක් වුණාම කෙලින්ම අධිකරණයට යන්නේ නැතුව මේ සමත මණ්ඩලය හරහා ඒක निराකරණය කරගන්න පුළුවන්. හොඳයි අපි දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අධිකරණ ආයතන පිළිබඳ බලමු. ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකාවේ අවසාන හා ඉහළම අභියාචන අධිකරණ බලය සහිත උපරිමාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය කියලා හඳුන්වනවා. උපරිමාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා අග්‍ර විනිශ්චයකාරතුමා. අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු අනෙකුත් සෙසු විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු අධිකරණ බලය අපි ඊළඟට රූප සටහනකින් බලමු. හොඳයි අපි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු අධිකරණ බලය ගැන විමසා බලමු. ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු අධිකරණ බලය. මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පෙත්සම් විභාග කිරීමේ බලය. උපදේශාත්මක අධිකරණ බලය. පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ අධිකරණ බලය. රීති සැකසීමේ අධිකරණ බලය. අවසාන අභියාචනාධිකරණ බලය. ජනාධිපතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලය. ජනමත විචාරණ පෙත්සම් විභාග කිරීමේ බලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය. බලන්න මේ පින්තූරය ඔගොල්ලොන්ගේ පොතේ තියෙනවා. මොකද්ද මේ පින්තූරය? මේ පින්තූරය උපරිමාධිකරණ සංකීර්ණයේ පින්තූරයක් තමයි මේ තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පස්සේ තියෙන ජ්‍යෙෂ්ඨතම අධිකරණ ආයතනය තමයි අභියාචනාධිකරණය. අභියාචනාධිකරණයේ ප්‍රධානියා තමයි අභියාචනාධිකරණ සභාපතිවරයා. අභියාචනාධිකරණය සඳහා විනිශ්චයකරුවන් පත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයා සතුවයි. හොඳයි. බලන්න මේ දිහා. අපි කලිනුත් මේක ඉගෙන ගත්තා. ඉහළින්ම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඊට පස්සේ අභියාචනාධිකරණය. ඊට පස්සේ පළාත්බද මහාධිකරණය. ඊළඟට මහාධිකරණය, ඊළඟට දිසා අධිකරණය, අවසානයේට මහේස්ත්‍රාත් අධිකරණය. හොඳයි. අපි එහෙනම් අභියාචනාධිකරණයේ තියෙන අධිකරණ බලතල ගැන බලමු. අභියාචනාධිකරණ බලතල. අභියාචනාධිකරණයට පහළ අධිකරණයකින් දෙන ලද නඩු තීන්දුවක් නැවත විභාග කිරීමේ බලතල තියෙනවා. අභියාචනාධිකරණයට පහළ අධිකරණයකින් දෙන ලද නඩු තීන්දුවක් නැවත විභාග කිරීමේ බලතල තියෙනවා.
ඊළඟ එක පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලය. ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ තියෙන වෙලාවකදී ලැබෙන පෙත්සම් විභාග කිරීමේ බලය අභියාචනාධිකරණයට තියෙනවා. ඊළඟ එක විවිධ ආඥා නිකුත් කිරීමේ බලය. මොනවද මේ විවිධ ආඥා? habeas corpus, certiorari, mandamus, quo warranto හා තහනම් ආඥා. මොකද දුවේ පුතේ habeas corpus කියලා කියන්නේ? habeas corpus කියන්නේ විධායකය විවස්ථාදායකය විධායකය හා විවස්ථාදායකය අතර ගැටලු සහගත අවස්ථාවකදී නිකුත් කරන ආඥාවක්. එතකොට certiorari කියන්නේ මේ certiorari කියන වචනය පැමිණෙන්නේ ලතින් භාෂාවෙන්. ඒ කියන්නේ ඉහළ උසාවිය විසින් පහළ උසාවියකට නඩු වාර්තාව ඉදිරිපත් කරන ලෙස කරන නියෝග. ඉහළ උසාවියකින් පහළ උසාවියකට නඩු වාර්තාව ඉදිරිපත් කරන ලෙසට කරන නියෝග certiorari. mandamus කියලා කියන්නේ මොකක්ද? පෙත්සම්කරුවෙකුගේ ඉල්ලීමකට අනුව විනිසුරුවරයෙකු විසින් නිකුත් කරන ලද අධිකරණ නියෝගයක්. විනිසුරුවරයෙකු විසින් නිකුත් කරන අධිකරණ නියෝගයක්. පෙත්සම්කරුවෙකුගේ ඉල්ලීමකට අනුව. පළාත්බද මහාධිකරණය. පළාත්බද මහාධිකරණය පිහිටෙව්වේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව තමයි පළාත්බද මහාධිකරණය ඇති කළේ. මේ පළාත්බද මහාධිකරණය සඳහා විනිශ්චයකාරවරු පත් කළේ අගවිනිසුරු විසින්. අගවිනිසුරු විසින් තමයි විනිශ්චයකාරවරු පත් කළේ. මේ පළාත්බද මහාධිකරණය මගින් අභියාචනාධිකරණය සතු බලය බලතල පළාත් මට්ටමින් විමධ්‍යගත කිරීම අරමුණු වුණා. පළාත් මට්ටමින් විමධ්‍යගත කිරීම. එතකොට ඒ පළාත්වල මහජනතාවට එයාලගේ අභියාචනා පළාත් මට්ටමින් විසඳ ගන්න මේ මගින් අවස්ථාව උදා වුණා. හොඳයි. එහෙමනම් දුවේ පුතේ අපි බලමු මේ පළාත්බද මහාධිකරණයේ සතු අධිකරණ බලය රූප සටහනකින්. හොඳයි දුවේ පුතේ අපි දැන් අධිකරණ පද්ධතිය ගැන දන්නව නේද? ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද මහාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය. මේ වගේ අපි ශ්‍රේෂ්ඨාධිකරණය ගැන, අභියාචනාධිකරණය ගැන, පළාත්බද මහාධිකරණය ගැන ඉගෙන ගත්තා. එතකොට අපිට තව තියෙනවා මේ පළාත්බද මහාධිකරණයේ අධිකරණ බලය ගැන ඉගෙන ගන්න. හොඳයි අපි බලමු පළාත්බද මහාධිකරණයේ අධිකරණ බලය. වාණිජ ආරවුල් විසඳීම. වාණිජ ආරවුල් විසඳීම කරන්නේ පළාත්බද මහාධිකරණය මගින්. ඊළඟට ප්‍රාථමික මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ තීන්දුවල අභියාචනා විසඳීම. මොකේ අභියාචනා විසඳීමද? ප්‍රාථමික මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ වල. පහළම තියෙනවා නේද? ඊළඟට මොනවද? කම්කරු විනිශ්චය සභා තීරණ පිළිබඳ අභියාචනා විසඳීම.
කම්කරු විනිශ්චය සභා තීරණ පිළිබඳ අභියාචනා විසඳීම. තව තියෙනවා පළාත් සභාව තුළ රීට් ආඥා නිකුත් කිරීම. පළාත් සභාව තුළ රීට් ආඥා නිකුත් කිරීම කරන්නේ එතකොට මේ පළාත්බද මහා අධිකරණය මගින්. ආය පළාත් සභාව තුළ හබයාස් කෝපස් රීට් ආඥා ලබා දීම කරන්නේ මේ පළාත්බද මහා අධිකරණය මගින්. හබයාස් කෝපස් ගැන අපි ඉගෙන ගත්තා නේද? පළාත් සභාව තුළ හබයාස් කෝපස් රීට් ආඥා ලබා දෙන්නේ පළාත්බද මහා අධිකරණය මගින්. අපි දැන් බලමු මහා අධිකරණය සතු අධිකරණ බලතල මොනවද කියලා. ඒ තමයි බරපතල අපරාධ සම්බන්ධ නඩු විසඳීමේ අධිකරණ බලය, නාවුක අධිකරණ බලය, වාණිජ අධිකරණ බලය. ඒව තමයි මහා අධිකරණය සතු අධිකරණ බලතල. හොඳයි. අපි ඊළඟට බලමු මහා අධිකරණය තුල විභාග කළ හැකි වැරදි මොනවද කියලා. හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු මහා අධිකරණය මගින් විභාග කරන වැරදි මොනවද කියලා. බරපතල අපරාධ පිළිබඳ අධිකරණ බලය. අපහරණයට ලක් වූ දරුවෙකු නැවත බහර දීම හෝ එබඳු දරුවෙකු ලබා ගැනීම පිළිබඳ ඉල්ලුම් පත්‍ර. නාවුක අධිකරණ බලය. නාවුක අධිකරණ බලය. ශ්‍රී ලාංකිකයෙකු පිටරටකදී කරන ලද වරදක්. ශ්‍රී ලංකා අහස් තීරයේදී සිදු කෙරෙන වැරදි. අධිකරණ සේවා කොමිෂන් සභා තීරණ විමර්ශනය කිරීම. බරපතල අපරාධ පිළිබඳ අධිකරණ බලය යටතේ බරපතල අපරාධ විදිහට ගැනෙන්නේ මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම, ස්ත්‍රී දූෂණ, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, විශාල මංකොල්ල. මේවා තමයි මහාධිකරණය මගින් විභාග කෙරෙන වැරදි. දිසා අධිකරණය ශ්‍රී ලංකාවේ දිසා අධිකරණ කීපයක්ම තියෙනවා. ඒ දිස්ත්‍රික්කයට අදාළව සියලුම සිවිල් නඩු සම්බන්ධ අධිකරණ බලය තියෙන්නේ මේ දිසා අධිකරණවලට. සිවිල් නඩු සම්බන්ධ අධිකරණ බලය. දිසා විනිසුරුවන් පත් කිරීම හා ඉවත් කිරීම අධිකරණ සේවා කොමිසමෙන් තමයි සිදු කරන්නේ. අධිකරණ සේවා කොමිසමෙන් තමයි දිසා විනිසුරුවන් පත් කිරීම හා ඉවත් කිරීම සිදු කරන්නේ. දිසා අධිකරණ වලට විසඳිය හැකි නඩු අපි ඊළඟට බලමු. හොඳයි, අපි දැන් බලමු දිසා අධිකරණ වලට විසඳිය හැකි නඩු මොනවද කියලා. විවාහ සම්බන්ධ නඩු. මොනවද මේ විවාහ සම්බන්ධ නඩු? දික්කසාදන, විවාහ ශුන්‍ය කිරීම, අනාචාරය සඳහා වන්දි ඉල්ලීම, දික්කසාද දීමනා. තව මොනවද? තෙස්තමේන්තු නඩු. අන්තිම කැමැති පත්‍රයක් සහිතව හෝ රහිතව හෝ මියගිය පුද්ගලයන්ගේ බූදලයට අදාළ නඩු. මානසික ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් සඳහා බාරකරුවන් පත් කිරීම. ඒ සම්බන්ධ නඩු. බාල වයස්කරුවන්ගේ බාරකාරත්ව, සුජාත භාවය පිළිබඳ නඩු. දරුකමට හදා ගැනීම පිළිබඳ ඉල්ලීම්. උපැන්න සහතිකයේ නම වෙනස් කිරීම සඳහා කරන ඉල්ලීම්. ආදායම් පිළිබඳ නඩු. දිසාධිකරණ වලට විසඳන්න පුළුවන් තවත් නඩු කීපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. භාර හා වස්තු බංගත්තු පිළිබඳ නඩු. ගෙවීම්, ණය, අලාභ, ඉල්ලීම් හා මුදල් නඩු. බෙදුම් නඩු. ඉඩම් නඩු. ගෙවල් කුලී නඩු. හදිසි අනතුරු වන්දි හා රක්ෂණ නඩු. සමාගම් පනත යටතේ පැවරෙන නඩු. හොඳයි, අපි දැන් මහේස්ත්‍රාත් අධිකරණය පිළිබඳව පොඩ්ඩක් බලමු. ශ්‍රී ලංකාවේ අධිකරණ කොට්ටාස 74ක් සඳහා මහේස්ත්‍රාත් උසාවි පිහිටවලා තියෙනවා.
මුල් අවස්ථා අධිකරණ බලය මේ අධිකරණ වලට තමයි පැවරිලා තියෙන්නේ. මහේස්ත්‍රාත් අධිකරණයට රුපියල් 1500කට නොඅඩු දඩයක් හෝ අවුරුදු 2ක බරපතල සිරදඬුවම් හෝ සුළු සිරදඬුවම් ලබා දෙන්න පුළුවන්. මහේස්ත්‍රාත් අධිකරණ සඳහා විනිසුරුවරු අධිකරණ සේවා කොමිසමෙන් පත් කරන්නේ. මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවලට එරෙහිව පළාත්බද මහාධිකරණයට අභියාචනා කරන්න පුළුවන්. මහේස්ත්‍රාත් අධිකරණවල තීන්දුවලට එරෙහිව අභියාචනා කරන්න පුළුවන්නේ පළාත්බද මහාධිකරණයට. අපි දැන් බලමු මහේස්ත්‍රාත් අධිකරණයට විසඳන්න පුළුවන් නඩු මොනවද කියලා. මහජන ආරක්ෂාව සම්බන්ධ වැරදි. යුද්ධ, ගුවන්, නාවික හමුදා සම්බන්ධ වැරදි. රජයේ සේවකයන් සම්බන්ධ වැරදි. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා අදාළ ආරක්ෂක ආඥා සඳහා වන ඉල්ලීම්. මැතිවරණ සම්බන්ධ වැරදි. බොරු සාක්ෂි දීම හා මහජන යුක්තියට එරෙහි වැරදි. මීට අමතරව පාර්ලිමේන්තු පනත් මගින් දක්වා ඇති වැරදි සම්බන්ධව ක්‍රියා කිරීමේ බලයද මහේස්ත්‍රාත් අධිකරණයට තියෙනවා. අපි උදාහරණ කිහිපයක් බලමු. කැලෑ පනත, සුරාබදු පනත, සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ පනත, ආහාර පනත, මාර්ග සංවර්ධන අධිකාරි පනත හා මෝටර් රථ ප්‍රවාහන පනත. ක්‍රියාකාරකම්. ඔබ ප්‍රදේශයේ ඇති අධිකරණ ආයතනයක් නිරීක්ෂණය කර එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවක් පිළියෙල කරන්න. නීතිය ක්‍රියාවට නංවන ප්‍රධානීන්ගේ කාර්යභාරය. ශ්‍රී ලංකාවේ අධිකරණ කටයුතු හා නීතිය පිළිබඳව ඉහළම තලයේ සිටින ප්‍රධාන නිලයන් 3ක් තියෙනවා. ඒ තමයි අධිකරණ අමාත්‍යවරයා, අග්‍ර විනිශ්චයකාරතුමා, නීතිපතිතුමා. අපි දැන් මේ ප්‍රධාන නිලවලට තියෙන කාර්යභාරය මොනවද කියලා බලමු. හොඳයි, දැන් අපි අධිකරණ අමාත්‍යතුමා ගැන බලමු. අධිකරණ ශේෂ්ත්‍රයට අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීම අයිති වෙන්නේ අධිකරණ අමාත්‍යතුමාට. ඒ වගේම අධිකරණය සම්බන්ධව පාර්ලිමේන්තුවේ විමසන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමේ කාර්යයත් අධිකරණ අමාත්‍යතුමා තමා කරන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් පනත් අනුව පැවරිලා තියෙන කාර්ය ඉටු කිරීම. ඒ වගේම සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේ බලයක් තියෙන්නේ අධිකරණ අමාත්‍යතුමාට. අග්‍ර විනිශ්චයකාරතුමා ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වෙන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා. අධිකරණ සේවා කොමිසමේ සභාපති වන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා. මේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ කාර්යයන් මොනවද? ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකකාධිකාරිවරයා අධීක්ෂණය කිරීම, ඔහුගේ ලියාපදිංචි කාර්යාලය අධීක්ෂණය, විධානය හා පාලනය, අධිකරණය සම්බන්ධ රීති සම්පාදනය කිරීම. රීති සම්පාදනයේදී තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 3 දෙනෙක් ඒකට සහාය වෙනවා. අපි දැන් බලමු රීති සම්පාදනය කරන ශේෂ්ත්‍ර කිහිපයක්. රීති සම්පාදනය කරන ශේෂ්ත්‍ර: අභියාචනා බාර ගැනීම, විභාග කිරීම හා නිෂ්ප්‍රභා කිරීම, ඇපදීම, නඩු කටයුතු නැවැත්වීම, නීතිඥ වෘත්තිය හා සම්බන්ධ කටයුතු,
උදාහරණ බඳවා ගැනීම, ඉවත් කිරීම, පිළිගැනීම. ඊළඟට ජූරි සභා සම්බන්ධ කටයුතු. පිස්කල් නිලධාරීන් හා එම කාර්ය සම්බන්ධ කටයුතු. අධිකරණ සම්බන්ධ රීති සංශෝධනය වෙනස් කිරීම හා නව රීති පැනවීම. හොඳයි දුවේ පුතේ, අපි දැන් නීතිපතිතුමා ගැන පොඩ්ඩක් බලමු. 1883 අංක 1 දරන ආඥා පනතට අනුව වර්තමාන නීතිපති තනතුර පිහිටවලා තියෙනවා. වර්තමාන නීතිපති තනතුර පිහිටවලා තියෙන්නේ 1883 අංක 1 දරන ආඥා පනතට අනුව. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීති නිලධාරියා වන්නේ නීතිපතිතුමා. නීතිපතිතුමාව පත් කරන්නේ ජනාධිපතිවරයා. අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන්නේ නීතිපතිතුමා. හොඳයි, අපි එහෙනම් ඊළඟට මේ නීතිපතිතුමාගේ බලතල හා කාර්යයන් කීපයක් බලමු. අපි දැන් බලමු නීතිපතිතුමාගේ බලතල හා කාර්යයන්. 1. මහාධිකරණයේ මගින් පමණක් විභාග කළ හැකි නඩුවලදී ඉදිරියෙන්ම ඇති සාක්ෂි හා වෙනත් කරුණු මත සමාව දීමේ බලය. මහාධිකරණයේ මගින් පමණක් විභාග කරන නඩුවලදී ඉදිරියෙන්ම ඇති සාක්ෂි හා වෙනත් කරුණු මත සමාව දීමේ බලය. 2. ඇතැම් නඩු අපරාධ අධිකරණයක ගොනු කිරීමට අනුමැතිය ලබා දීමේ බලය. 3. අවශ්‍ය අවස්ථාවලදී රජයේ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය කාර්යාලයට කැඳවීමේ හා ඔවුන්ට අවශ්‍ය උපදෙස් දීමේ බලය. 4. මහජනතාවට අසාධාරණ ලෙස සලකන යුක්තිය ඉටු කිරීමට මැලිවන හෝ පැහැර හරින රජයේ සේවකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ බලය. මේවා තමයි නීතිපතිතුමාගේ බලතල හා කාර්යයන්. තවත් කීපයක් තියෙනවා. අපි ඒවත් බලමු. නීතිපතිතුමාගේ බලතල හා කාර්යයන්. බලන්න පස්වෙනි එක, ඇමතිවරයෙකුට, ලේකම්වරයෙකුට හෝ රජයේ නිලධාරියෙකුට නඩුවක් ගොනු කරන්න ප්‍රථම නීතිපතිවරයාට දන්වන්න ඕනේ. 6. නීතිපතිතුමා වෙත පැවරී ඇති වගකීම් සිය නියෝජිතයින්ට පැවරීමේ බලය. 7. ප්‍රමාණවත් සාක්ෂි නොමැති විට විත්තිකරුවන් නිදහස් කිරීමේ බලය. 8. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට වග බලා ගැනීමේ බලය. හොඳයි දුවේ පුතේ, අපි එහෙනම් නීතිපතිතුමාගේ බලතල හා කාර්යයන් පිළිබඳව ඉගෙන ගත්තා. බලන්න දුවේ පුතේ, නීතිපතිතුමාගේ කාර්ය. නීතිපතිතුමාගේ කාර්යයන් කීපයක් තියෙනවා නේද? අපි බලමු. මරණ දඬුවම නියම වූවෙකුගේ එම දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිර්දේශය ජනාධිපතිවරයාට ලබා දීම. මරණ දඬුවම නියම වූවෙකුගේ එම දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිර්දේශය ජනාධිපතිවරයාට ලබා දීම. දැන් මම මේ කියන්නේ නීතිපතිතුමාගේ කාර්ය. තේරුණා නේද? හොඳයි. තව එකක් බලමු. රජයේ සම්බන්ධ නඩුවලදී අවශ්‍ය නීති උපදෙස් ලබා දීම. නීතිපතිතුමාගේ කාර්යයක්. තව එකක් බලමු. රජයේ හා රාජ්‍ය ආයතන සම්බන්ධව නඩුවලට රජය වෙනුවෙන් පෙනී සිටීම. තව මොනවද? රජය වෙනුවෙන් හෝ
රජයට එරෙහිව හෝ කාර්යයන් ගොනු කිරීම. තවත් තියෙනවා නේද? ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පවත්වනු ලබන නඩුවලදී පාර්ශවකරුවෙකු ලෙස සහභාගී වීම. වෙන මොනවද? පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත්වලට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දීම. ඔන්න ඕවා තමයි නීතිපතිතුමාගේ කාර්යයන් වෙන්නේ. හොඳයි, අපි දැන් නීතිපතිතුමාගේ බලතල හා කාර්යයන් ඉටු කර ගැනීමට සහාය වන නිලධාරීන් කවුද කියලා බලමු. මේ බලන්න. රජයේ අධිනීතිඥවරුන්. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරුන්. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුන්. අතිරේක සොලිසිටර් ජෙනරාල්. සොලිසිටර් ජෙනරාල්. නීතිපතිතුමා. මෙන්න මේ නිලධාරීන් තමයි නීතිපතිතුමාගේ බලතල හා කාර්යයන් ඉටු කරගන්න සහාය වෙන්නේ. ක්‍රියාකාරකම් අධිකරණ ඇමතිතුමා, අගවිනිසුරුතුමා හා නීතිපති විසින් ඉටු කරනු ලබන කාර්ය ඇගයීමට ලක් කරමින් ලිපියක් සකස් කරන්න. අධිකරණ ඇමතිතුමා, අගවිනිසුරුතුමා හා නීතිපතිතුමා විසින් ඉටු කරනු ලබන කාර්ය ඇගයීමට ලක් කරමින් ලිපියක් සකස් කරන්න. ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම. යම් ගැටලු අවස්ථාවකදී මීට පෙර සඳහන් කළ අධිකරණවලට යොමු වීමට පෙර පුද්ගලයන්ට ඒවා විසඳා ගැනීම සඳහා විකල්ප ක්‍රම රැසක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරලා තියෙනවා. ඒ නිසා පුද්ගලයන්ගේ කාලය, ශ්‍රමය, මුදල් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනින් දෙපාර්ශ්වයටම එකඟ වෙන්න පුළුවන් විසඳුමක් ලබා ගන්නත් පුළුවන්. අපි බලමු ඒ වගේ විකල්ප ක්‍රම මොනවද කියලා. ආරවුල් විසඳීමට පුළුවන් විකල්ප ක්‍රම මොනවද කියලා අපි බලමු. හොඳයි දුවේ පුතේ, අපි කලින් ඉගෙන ගත්තා ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම කියලා කියන්නේ මොනවද කියලා. මොකක්ද කියලා. බලන්න මේ බේරුම්කරණය. මොකක්ද බේරුම්කරණය කියලා කියන්නේ? බේරුම්කරණය කියලා කියන්නේ දැන් දුවේ පුතේ වෘත්තීමය ආරවුල් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ වැඩ කරන ස්ථානයේ, රැකියා ස්ථානයේ ඇතිවන ප්‍රශ්න. ඒ කියන්නේ දැන් ඒ රැකියා ස්ථාන ආයතනයේ අයිති අයයි ඒ රැකියා ස්ථානයේ ඒ ආයතනයේ වැඩ කරන්න එන අයයි අතර ඇතිවන රැකියාමය ප්‍රශ්න, වෘත්තීමය ආරවුල්. ඒ වගේ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද? ඒ කියන්නේ වෘත්තීමය ආරවුල් විසඳගන්නේ කොහොමද? සේවක හා සේවා යෝජක කණ්ඩායම් අතර ඇතිවන වෘත්තීමය ආරවුල ඒ ආයතනයේ පැවැත්මටයි රටේ පැවැත්මටයි දෙකටම හානි කරනවා. දැන් මොකක් හරි ප්‍රශ්නයක් වුණාම රැකියා ස්ථානයේ රැකියාව කරන්න බෑනේ. ඒ වගේ ප්‍රශ්න ඒ රැකියා ආයතනයට විතරක් නෙවෙයි රටටම බලපානවා. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න, ඒ වගේ ආරවුල් නීතිමය රාමුවක් තුලින් විසඳා ගැනීම බේරුම්කරණය කියලා හඳුන්වනවා. බේරුම්කරණය කියලා කියන්නේ වෘත්තීමය ආරවුල් නීතිමය රාමුවක් තුලින් විසඳා ගැනීමට කටයුතු කිරීම තමයි බේරුම්කරණය කියලා කියන්නේ. ඒ සඳහා දුවේ පුතේ 1950 කාර්මික ආරවුල් පනත වගේම සමත මණ්ඩල පනත වගේ නීති උපයෝගී කරගන්න පුළුවන්. මේ බේරුම්කරණය සඳහා නීතිමය රාමුවක් තුලින් වෘත්තීමය ආරවුල් විසඳා ගැනීමට උපයෝගී කරගන්න පුළුවන් පනත් දෙකක් තියෙනවා. කාර්මික ආරවුල් පනත, සමත මණ්ඩල පනත.
බේරුම්කරණයේ සිදුවන ආකාරය අනුව කොටස් දෙකකට වර්ග කරනවා. බේරුම්කරණය කොටස් දෙකයි. ස්වේච්ඡාවෙන් ඇති කරන බේරුම්කරණය, අනිවාර්ය බේරුම්කරණය. බේරුම්කරණයේ කොටස් දෙකයි. ස්වේච්ඡාවෙන් ඇති කරන බේරුම්කරණය, අනිවාර්ය බේරුම්කරණය. ස්වේච්ඡාවෙන් ඇති කරන බේරුම්කරණය කියන්නේ මොකක්ද? පාර්ශවකරුවන් සිය කැමැත්තෙන් කම්කරු කොමසාරිස්වරයාට දන්වා ඔවුන් විසින්ම නම් කරනු ලබන බේරුම්කරුවෙකු මගින් ආරවුල විසඳා ගැනීම. එතකොට අනිවාර්ය බේරුම්කරණය. ඒ කියන්නේ මෙය බලයෙන් ඇති කරන බේරුම්කරණය ලෙසද හැඳින්වේ. බලයෙන් ඇති කරන බේරුම්කරණය කියලා හඳුන්වනවා. කම්කරු ඇමතිවරයාට ඇති බලතල අනුව ඔහු විසින් නම් කරනු ලබන බේරුම්කරුවෙකු මගින් ආරවුල විසඳීමට ක්‍රියා කිරීම. එතකොට අනිවාර්ය බේරුම්කරණය කරන්නේ කම්කරු ඇමතිවරයාට ඇති බලතල අනුව ඒ කම්කරු ඇමතිවරයා නම් කරන බේරුම්කරුවෙකු මගින් තමයි ආරවුල විසඳීමට ක්‍රියා කරන්නේ. දුවේ පුතේ බේරුම්කරු කියන්නේ කවුද? බේරුම්කරු කියලා කියන්නේ යම් ආරවුලක් ප්‍රශ්නයක් සම්බන්ධ පාර්ශව දෙක සමග සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නය ඒ ආරවුල විසඳීමට කටයුතු කරන පුද්ගලයෙක් හරි පුද්ගල කණ්ඩායමක් හරි තමයි බේරුම්කරු කියලා කියන්නේ. එතකොට මේ බේරුම්කරණයේදී කම්කරු කොමසාරිස් විසින් බේරුම්කරුට වාර්තාවක් ලබා දෙනවා. ඊට පස්සේ මේ බේරුම්කරු මේ ආරවුල ප්‍රශ්නය සම්බන්ධයෙන් විභාගයක් පවත්වන අතර ඒ විභාගය සාධාරණ කාලයක් තුල කරනවා. ඒ වගේම මේ ආරවුලට සම්බන්ධ වෙනත් පාර්ශව ඉන්නවනම් ඒ අයවත් මේ විභාගය සඳහා සහභාගී කරගන්නවා. දෙපාර්ශ්වයේම අදහස් විමසලා අන්තිමට තීන්දුව ලබා දෙනවා. ඒ තීන්දුව කම්කරු කොමසාරිස්වරයා විසින් ගැසට් කරලා නීත්‍යානුකූලව ලබා දෙන්න ඕනේ. ඒ තීන්දුව ප්‍රතික්ෂේප කිරීමට පාර්ශවකරුවන්ට අයිතියක් තියෙනවා. හොඳයි. ඔම්බුඩ්ස්මන්වරයා කියන්නේ කවුද? ඒ කියන්නේ විධායක සහ පරිපාලන ක්‍රියා මගින් පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා සෙසු අයිතිවාසිකම් කඩවෙන අවස්ථාවලදී ඒවා ආරක්ෂා කරලා දෙන්න රජය ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා. ඒ තමයි ඒ සඳහා විශේෂ කොමසාරිස් තනතුරක් තියෙනවා. ඒ තමයි ඔම්බුඩ්ස්මන්වරයා. මේ ඔම්බුඩ්ස්මන් තනතුර ඇති කරේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි මේ ඔම්බුඩ්ස්මන්වරයාගේ තනතුර ඇති කරේ. ශ්‍රී ලංකාවේ ඔම්බුඩ්ස්මන්වරයාගෙන් වෙන ප්‍රධාන කාර්ය දෙකක් තියෙනවා. ඒ තමයි සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්වීම. දෙවෙනි එක තමයි සියලු පරිපාලන අසාධාරණ වලින් පුරවැසියා ආරක්ෂා කිරීම. ඒ තමයි ඔම්බුඩ්ස්මන්වරයාගේ ප්‍රධාන කාර්ය දෙක. හොඳයි. තව මොනවද අපිට මේ ඔම්බුඩ්ස්මන්වරයා ගැන දැනගන්න තියෙන්නේ? ඔම්බුඩ්ස්මන් හෙවත් පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා ජනාධිපති විසින් පත් කරන්නේ. මේ ඔම්බුඩ්ස්මන්වරයා යථා පැවැත්මෙන් සිටින තාක්කල් ඔහුට එම ධූරය දරන්න පුළුවන්. ඒ තනතුරේ ස්වාධීනත්වය ආරක්ෂා වෙලා තියෙනවා. ඔම්බුඩ්ස්මන්වරයාගේ වැටුප ඒකාබද්ධ අරමුදලෙන් ගෙවන අතර ඒක අඩු කරන්න බෑ. අඩු කළ නොහැකි. ඔම්බුඩ්ස්මන්වරයා ඉවත් කිරීම පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් පසුව ජනාධිපතිට කරන්න පුළුවන්. 1994න් පස්සේ ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට සිය පැමිණිල්ල ඍජුව
කෙලින්ම ඔම්බුඩ්ස්මන්වරයාට ඉදිරිපත් කරන්න පුළුවන් වීම විශේෂ ලක්ෂණයක්. 1994න් පස්සේ ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙක්ට පුළුවන් ඔවුන්ගේ පැමිණිලි ඍජුව ඔම්බුඩ්ස්මන්වරයාට ඉදිරිපත් කරන්න. ක්‍රියාකාරකම ඔබ ප්‍රදේශයේ ආරවුල් බේරීම සඳහා ක්‍රියා කරන සමත මණ්ඩලයක සිදුවන ක්‍රියාපටිපාටිය පිළිබඳ තොරතුරු රැස් කර වාර්තාවක් පිළියෙල කරන්න. සමත මණ්ඩලයක ඇති වාසි හා අවාසිද සඳහන් කරන්න. මානව හිමිකම් කොමිසම. ඔයාලට මේ මානව හිමිකම් ගැන මානව හිමිකම් හා යුතුකම් කියන පාඩමේදී දීර්ඝව ඉගෙන ගන්න පුළුවන්. පුද්ගලයෙක්ට තමන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමට අයිතියක් තියෙනවා. යම් පුද්ගලයෙකුගේ මානව හිමිකම් කඩවීමක් පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරලා සහනයක් ලබා ගන්න පුළුවන්. 1996 අංක 21 දරන පනත මගින් මානව හිමිකම් කොමිසම පිහිටුවලා තියෙනවා. 1996 අංක 21 දරන පනත මගින් මේ කොමිසමේ සමාජිකයින් ජනාධිපති විසින් පත් කරන්නේ. සමාජිකයින් 20 දෙනෙක් ඉන්නවා. මොනවද මේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්ය? 1. මානව හිමිකම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම. මහජනතාව දැනුවත් කරන්න ඕනේ. 2. මූලික අයිතිවාසිකම් පිළිබඳ මූලික අයිතිවාසිකම් සම්බන්ධව ආණ්ඩුවට උපදෙස් ලබා දෙන්න ඕනේ. 3 වෙනි එක මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ පැමිණිලි විභාග කිරීම හා විසඳුම් ලබා දීම. 4. මානව හිමිකම් සුරක්ෂිත වීම පිණිස විධායක හා පරිපාලන පිළිවෙත් හා කාර්ය පිළිබඳ සුපරීක්ෂාකාරී වීම. 5. ජාත්‍යන්තර මානව හිමිකම් නියමවලට අනුව ජාතික නීති හා පරිපාලන පිළිවෙත් සැකසීමට ආණ්ඩුවට උපදෙස් ලබා දීම. 6. මානව හිමිකම් වලට අදාළ ජාත්‍යන්තර ගිවිසුම් වලට එකඟ වීමේ අවශ්‍යතාව පිළිබඳ ආණ්ඩුවට උපදෙස් දීම. අපි දැන් බලමු මානව හිමිකම් කොමිසම සතු බලතල මොනවද කියලා. මානව හිමිකම් උල්ලංඝනය වීම, විමර්ශනය කිරීම හා අධිකරණ කටයුතු වලට මැදිහත් වීම. මානව හිමිකම් පිළිබඳ පළාත් සභා මට්ටමේ උපකමිටු පිහිටුවීම. අධිකරණ හෝ වෙනත් ආකාරයකින් හෝ රඳවාගෙන සිටින්නන් පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම. මානව හිමිකම් ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම. මානව හිමිකම් කඩවීමට ලක් වූවෙකුට ඒ සඳහා සාධාරණ ප්‍රදානයක් ලබා දීම. ක්‍රියාකාරකම ආරවුල් බේරුම් කිරීමට විකල්ප ක්‍රම අනුගමනය කිරීම මගින් පුද්ගලයන්ට ආයතනයට හා පොදුවේ සමාජයට ඇතිවන වාසි වෙන්වෙන්ව සඳහන් කරන්න. නීතියේ ආධිපත්‍ය. නීතියේ ආධිපත්‍ය කියලා කියන්නේ රටක පාලනීය නීතියේ උත්තරීතර භාවයට අනුව සිදු කිරීම. එහිදී සමාජයේ සෑම පුද්ගලයෙකුම ආයතනයක්ම නීතියට යටත්ව කටයුතු කිරීම අපේක්ෂා කරනවා. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන වන අතර නීතිය සර්ව සාධාරණ රැකවරණයට හිමිකම් ලබනවා. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය වන අතර එයට අනුකූලව කටයුතු කිරීමට සියලු දෙනාම බැඳිලා ඉන්නවා. ජී මාර්ෂල් විසින් නීතියේ ආධිපත්‍යයට බලපාන ගුණාංග 3ක් දක්වලා තියෙනවා. ඒ තමයි සෑම කෙනෙකුම රටේ නීතියට යටත් වීම. ස්වාධීන අධිකරණයක් මගින් සෑම දෙනාටම සර්ව සාධාරණව හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීම. අපක්ෂපාතී නිශ්චිත සාධාරණ හා යුක්ති සහගත පොදු නීති පද්ධතියක් තිබීම. මේ ගුණාංග 3 කියන්නේ ජී මාර්ෂල්.
ජී මාෂල් කියපු ඒ ගුණාංග අනුව නීතියේ ආධිපත්‍යය තුළ තහවුරු වී තිබෙන සමාජයක දකින්න තියෙන ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ තමයි ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබීම. නීතිය පිළිබඳව සෑම පුරවැසියෙකුටම අවබෝධයක් තිබීම. නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් ලෙස නොසැලකීම. සාධාරණව හා අප්‍රමාදව යුක්තිය පසිඳලීම. පුද්ගලයන්ගේ තරාතිරම රැකියාව ධනය හෝ වෙනත් කරුණු හෝ පදනම් කරගෙන නීතිය ක්‍රියාත්මක නොවීම. නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන පුද්ගලයන්සේ සැලකීම. විනිශ්චයකාරවරුන්ට තම තීන්දුව ගැනීමේදී බලපෑම් සිදු නොවීම. අධිකරණයේ ස්වාධීනත්වය. වර්තමාන සමාජය තුළ අධිකරණයට සුවිශේෂී තැනක් ස්ථානයක් තියෙනවා. ඒකට හේතුව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පුරවැසියන්ගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් යුක්තිය හා සාධාරණත්වය සැලසීමටත් අධිකරණයට ප්‍රමුඛ ස්ථානයක් ලැබීම. අධිකරණය ස්වාධීන හා අපක්ෂපාතී වන විට පුද්ගලයන් තුළ අධිකරණය කෙරෙහි විශ්වාසයක් ඇතිවීම. එවැනි තත්ත්වයක් තුළ නීතියට ගරු කරමින් නීතියට අනුව ජීවත් වීමට පුද්ගලයෝ පෙළඹෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ප්‍රතිපාදන සලසලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සලසලා තියෙනවා. ඇටීනා දෙවකන අධිකරණ කටයුතු සඳහා ලාංඡනයක් විදිහට යොදාගෙන තියෙනවා. එයින් ප්‍රකාශ වෙනවා නීතිය සැමට සාධාරණව අපක්ෂපාතීව හා මධ්‍යස්ථව ක්‍රියා කරන බව. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති ප්‍රතිපාදන කිහිපයක් ඊළඟට අපි බලමු. විනිශ්චයකාරවරුන් පත් කිරීම. ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් සිදු කරනවා. පහළ අධිකරණවල විනිසුරුවන් පත් කිරීම අධිකරණ සේවා කොමිසම් සභාව විසින් සිදු කරනවා. ඒ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස නිශ්චිතව දක්වලා තියෙනවා. ඔවුන් යථා පැවැත්මෙන් සිටින තාක්කල් දූර දරන අතර ඊට පෙර ඒ දූරයෙන් ඉවත් කිරීමට නොහැකියි. මේ මගින් අපේක්ෂා කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ඇති කිරීම. විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම. අධිකරණයේ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම සඳහා විශේෂිත ක්‍රියාවලියක් යෝජනා කරලා තියෙනවා. ඒ මගින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවය ඇති කිරීම. එතකොට ඔවුන්ට ස්වාධීනව හා අපක්ෂපාතීව තම තීන්දුව ලබා දීමට පුළුවන්. විනිශ්චයකාරවරුන්ගේ වැටුප්. විනිශ්චයකාරවරුන්ගේ වැටුප් ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලකින්. අධිකරණයේ ස්වාධීනත්වය සඳහා තමයි එහෙම ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙන්නේ. ඒ අනුව අයවැය මගින් අධිකරණය පිළිබඳව සාකච්ඡා කිරීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වැටුප් පාර්ලිමේන්තුව මගින් තීරණය කරනවා. එසේම විනිශ්චයකාරවරයෙකුගේ වැටුප හෝ විශ්‍රාම හිමිකම් හෝ කිසිම හේතුවක් නිසා අඩු කරන්න බෑ. වෙනත් තනතුරු පිළිගැනීම. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන්ට ජනාධිපතිගේ අවසරයකින් තොරව වැටුප් ලබන හෝ නොලබන කිසිම තනතුරක් පිළිගැනීම හෝ දැරීම කරන්න බැරි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වලා තියෙනවා. ඒ වගේම ඔවුන් විශ්‍රාම යාමෙන් පසුවත් වෙනත් වෘත්තියක නියැලීම කරන්න බෑ.
විනිශ්චයකාරවරුන්ගේ ස්වාධීනත්වය ඇති කිරීමත් අධිකරණයේ ස්වාධීනත්වය ඇති කිරීමත් ඒ මගින් අපේක්ෂා කරනවා. අනවශ්‍ය මැදිහත් වීම හා පාලනය කිරීම සීමා කිරීම. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. මේ නිසා කිසිම බලපෑමකට යටත් නොවි තම තනතුරේ කාර්ය ඉටු කිරීමට විනිසුරුවන්ට ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙනවා. අධිකරණ සේවා කොමිසම පිහිටුවීම. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයක් ලෙස අධිකරණ සේවා කොමිසම පිහිටුවීම දක්වන්න පුළුවන්. මෙහි සභාපති වෙන්නේ අගවිනිසුරුතුමා. ඒ වගේම තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් මෙහි සමාජිකයෝ වෙනවා. මේ සමාජිකයෝ පත් කරන්නේ ජනාධිපති විසින්. අවුරුදු 5ක දූර කාලයක් සඳහා තමයි මේ සමාජිකයෝ පත් කරන්නේ. අධිකරණ සේවා කොමිසමේ සමාජිකයෙකු ඉවත් කළ හැක්කේ හේතු දැක්වීමෙන් පසුව කියලා විශේෂ වගන්තියක් තියෙනවා. මේ මගින් ජනාධිපතිවරයාට පවා මෙම කොමිසමේ කටයුතු වලට බලපෑම් කිරීමට ඇති හැකියාව ඇති අවස්ථාව අහිමි කරලා තියෙනවා. ක්‍රියාකාරකම අධිකරණයේ ස්වාධීන විය යුතුයයි සිතන්නේද? ඒ සඳහා හේතු 5ක් දක්වන්න. අප්‍රමාදව හා අපක්ෂපාතීව යුක්තිය පසිඳලීමේ වැදගත්කම. ශ්‍රී ලංකාවේ අධිකරණවල විභාග වන නඩු අවසන් වෙන්න ගොඩක් කාලයක් ගත වෙනවා කියලා නිතර අසන්න ලැබෙනවා. එතකොට පුරවැසියන් තුළ නීතිය හා අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය paludu වෙනවා. නීතියේ අඩුපාඩු නිසා හෝ යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම නිසා හෝ අගතියටපත් පුද්ගලයන්ට අසාධාරණයක් සිදු වෙන්න පුළුවන්. අප්‍රමාදව හා අපක්ෂපාතීව යුක්තිය පසිඳලීම සිදු නොවීම නිසා ඇතිවිය හැකි අවාසිදායක තත්ත්ව. පුද්ගලයන් තුළ අධිකරණ පද්ධතිය හා නීතිය පිළිබඳ විශ්වාසයක් නොමැතිවීම. නීතිය වෙනුවට අවනීතිය ඉදිරියට ඒම. රට තුළ සිදුවන අපරාධ හා දූෂණ වර්ධනය වීම. රට තුළ නීතියේ සමානතාව හා සාධාරණත්වය පිරිහීම. යුක්තිය ඉටු කර ගැනීම සඳහා අනියම් ක්‍රම භාවිතයට පෙළඹීම. යුක්තිය ඉටු කර ගැනීම සඳහා විශාල කාලයක් ශ්‍රමයක් හා මුදලක් වැය කිරීමට සිදුවීම. මිනිසුන් තුළ අධිකරණයට හා නීතියට ඇති ගෞරවය හීන වීම. රට තුළ සාධාරණව හා අපක්ෂපාතීව කටයුතු කරමින් යහපාලනයක් කරා ගමන් කිරීමට නම් අධිකරණයේ ස්වාධීනත්වයත් සාධාරණව හා ඉක්මනින් යුක්තිය පසිඳලීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම පුරවැසියන්ගේ යුතුයකම වන්නේ රටේ තියෙන නීතියට හා අධිකරණ පද්ධතියට ගරු කරමින් සාමකාමීව හා සාධාරණව කටයුතු කිරීම. නීතිය කියලා කියන්නේ සාමකාමී හා යුක්තිගරුක සමාජය ආරක්ෂා කරන උපකරණයක් බැවින් සෑම පුරවැසියෙකුම නීතියට අවනත වීම වැදගත් වෙනවා. ක්‍රියාකාරකම ඔබ නීතිගරුක පුරවැසියෙකු ලෙස ජීවත් වීමේ ඇති වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙමනම් දුවේ පුතේ මම හිතනවා ඔයාලට මේ පාඩම පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි එහෙනම් ඊළඟ පාඩමින් නැවත වරක් හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.